අද දිනට නියමිත වරාය නගර ආර්ථික කොමිෂන් සභා 50 කෙටුම්පතේ විවාදයේ Honorable Eran Wickramaratne. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් පනත කෙටුම්පත තුළ එක පනතක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මම ගණන් කරපු හැටියට 26 වතාවක් උල්ලංඝනය කරලා තිබෙනවා. වරද දෙවරක් නෙවෙයි 26 වතාවක්. අවසානයේදී කියන්නේ මේ පනත ඉදිරිපත් කරන්නේ මේ රටේ ජනාධිපතිතුමයි. නව වසරක් ජනමත විචාරණයකට යන්න වෙන තරමට උල්ලංඝනය කරලා තියෙනවා. 17 වතාවක් 3/2 බලයක් අවශ්‍ය තරම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. මේක තමයි ශේෂ්ඨාධිකරණය හරවලා තියෙන්නේ. කොබලාගේ දේශප්‍රේමීත්වය ඔබලාගේ හෘද සාක්ෂියට මොකක්ද උනේ? රජයේ ස්වෛරීත්වය නැති කරන්නද ගියේ? එක දවසකින් මේ අවස්ථාව රටේ ස්වෛරීත්වය නැති කරලා පනම් කෙටුම්පතට එරෙහිව ශේෂ්ඨාධිකරණය නැග සිටියා. ශේෂ්ඨාධිකරණය මේ තීන්දුව නොදුන්නා නම් පනත එක්ක ස්වෛරීත්වයේ මලගමත් සිදුවෙන්නට ඇති. හරි පැහැදිලිව කියන්නට ඕනේ. අපි වරාය නගරයට විරුද්ධ නැහැ. අපි ඒක අවධාරණයෙන් කියනවා. හැබැයි අපි කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට අපි විරුද්ධයි කියලා පැහැදිලිව කියන්නට ඕනේ. ශේෂ්ඨාධිකරණයේ කටයුත්ත සිදු වෙලා තියෙනවා. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුත්තයි. ඒකදී ව්‍යවස්ථානුකූල වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක ඓතිහාසික වගේම තීරණාත්මක පනතක්. අන්න ඒ නිසා තමයි පනතේ අරමුණු ප්‍රශ්න ගැන අපි අනිවාර්යෙන් සලකා බලන්නට ඕනේ. දේශපාලන සමාජීය ආර්ථික වගේම විදේශ සම්බන්ධතා ගැන සලකන්න වෙනවා. ජාතික අභිලාෂය අනුව ප්‍රතිපත්ති සකස් කිරීම තමයි පාර්ලිමේන්තුවේ වගකීම. In 1978 කොළඹ ආර්ථික කොමිෂන් සභාව ගෙනාවා. එදා ඇති කරපු නීතිමාලාව කියවලා බලන්න. ඒ නීතිමාලාව තුළ බොහෝ විවේචන වලට ලක් වුණා. ඒ අධිකරණයට අපිත් ගියා. ඒ විවේචනයට ලක් වුණේ ඇයි? පළමු වරට සම්ප්‍රදායික ආර්ථික න්‍යායට වෙනස් මාර්ගයකින් රට සංවර්ධනය කරන කාර්මික වැඩපිළිවෙලකට පිවිසුන නිසායි. ඒ අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ ආందోලනයකට පත් වෙනවා. ඒ විවාදයකට පත් වෙනවා. The model was different to what we had followed. ඒ නීති යටතේ තිබුණු තත්ත්වයන් කාලයක් තිස්සේ අපේ අපනයනයට දැවැන්ත ශක්තියක් ඒ කලාපයන් තුළ ඇති කරපු බව අද ආර්ථිකයේ හැමදෙනාම පිළිගන්නවා. ඒ නිසා මම තුමාට පාර්ලිමේන්තුවට යලිත් සිහිපත් කරන්නට යන්නේ BOI පනත ගෙනාවා. අපිට කියනවා මේ පනත නැතුව වැඩ කරන්න තිබුණයි කියලා. නෑ, මේ පනත අත්‍යවශ්‍යමයි. ඇයි මේ මොඩල් එක අද වෙනස්? So different model that we are embarking on. ඒට අවශ්‍ය නීති රීති, ඒකට අවශ්‍ය එකඟතාවය යන්නේ නිසා වෙනදාට වඩා වෙනස් වෙනවා. ඉතින් ඒකේ තිබෙන කෑලි අල්ලගෙන ජාතික නිදහස නැති වෙනවා. පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් නැති වෙනවා. ඒකාබද්ධ අරමුදලට සල්ලි යන්නේ නැහැ. මේ මිත්‍යා කතා අපි ඇති කරන මේ වැඩපිළිවෙල තුළ ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඉලක්කයට මේ වැඩපිළිවෙල ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම කොළඹ කේන්ද්‍රීය ජාතික ආර්ථිකයකට අලුත් හුළඟක් කපන්න ඉඩ හැටියට පළමු වරට මේ ක්‍රියාදාමය ආරම්භ වෙනවා. අපි කැමති මේ අවස්ථාවේ දැනගන්න සාමාන්‍යයෙන් මේ කෙටුම් පනතක් නිර්මාණය වෙනකොට කෙටුම්පත් සම්පාදක ලීගල් ඩ්‍රාෆ්ට්ස්මන් නීති කෙටුම්පත් සම්පාදකවරයා තමයි මේ කටයුත්ත කරන්නේ. නමුත් මේ රජයේ ගරු මැති ඇමතිතුමාලා දන්නවද කවුද මේ කෙටුම්පත සම්පාදනය කරේ කියලා? කොම්පැනි එක නීතිඥ නොවනවරෙක් මේක කරේ. මේකයි ඇත්ත කතාව. දැන් සාමාන්‍යයෙන් නීති කෙටුම්පත් සම්පාදක නීතිපතිවරයාත් සමග ඒකාබද්ධ වෙලා මේවා ක්‍රියාත්මක වෙනකොට
මේ තරම් අඩුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේක නිර්මාණය කරේ විදේශීය කොම්පැනියක නීතිඥවරියක් හැටියට හෝ වෙනත් මන් දන්නේ හරියටම රාජකාරිය කටයුතු කරන මහත්මියක් තමයි මේක කරේ. මේ කුජීත වෙච්ච පනත වාහකුලා ගන්න මම නැවතත් කියනවා අපි සංශෝධන ඉදිරිපත් කරයි කියලා කියන්නේ පනතට අනුමැතිය දුන්නා නෙවෙයි. අපි පනතට විරුද්ධයි. මේකේ තියෙන අගතිගාමී පියවරන් තවදුරටත් රටට හානියක් නොවන ආකාරයට නිර්මාණය කරන්නටයි අපි සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙම නැතුව අපි පනතට පක්ෂ නැහැ. දැන් මේකට තියෙන විවේචන තමයි මේක අමුතු විදිය බිල්ලෙක් කියලා. සර්ව බලධාරී අත්නෝමතික විදියට ක්‍රියා කරන්න පුළුවන් යන්ත්‍රණයක් කියලා මේ කොමිෂන් සභාව. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පාර්ලිමේන්තුව ඇතුළු මේවාට ලොකු පහරක් එල්ල වෙනවා කියලා මේ පනතෙන්. ඒ කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට විශාල හානියක් මේකෙන් වෙනවා කියන එක තමයි ප්‍රධාන විවේචනය මේ පනතට විරුද්ධව එල්ල වෙන. හැබැයි අපි මොහොතක් හිතා බලමු. ඒක ඇත්තද නැත්තද කියලා. පාර්ලිමේන්තුවට තමයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ මූල්‍ය බලය තියෙන්නේ. මහජන මුදල් පරිපාලන බලය තියන්නේ වෙන කාටවත් නෙවෙයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවෙන් ඒක උදුරා ගන්නට ඒක දියාරු කරන්නට කිසිසේත් පුළුවන් කමක් නැහැ. දැන් මේ පනතේ ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට පැවරෙන මුදල් බලය අබමල් රේණුවකින් අඩු වෙනවාද? ඇත්ත වශයෙන් අඩුවන්නේ නැහැ. අපිට ආයෝජන අවශ්‍ය නම් දිරිගැන්වීම් දෙන්න ඕනේ. බදු සහන දෙන්න ඕනේ. එහෙම නැත්නම් ආයෝජකයන් එන්නේ නැහැ. හැබැයි මේ බදු සහන දෙන්නේ කොයි අවස්ථාවලදීද? කොයි කොන්දේසි වලට යටත්වද? කවුද ඒක තීරණය කරන්නේ? වෙන කවුරුවත් නෙවෙයි මේ පාර්ලිමේන්තුව තමයි ඒක තීරණය කරන්නේ. ඔබතුමා කිව්වා ගරු හැමතුමනි මේ රාජ්‍ය සංස්ථාවක් කියලා. එහෙම දෙයක් මේ පනතේ නෑනේ. Corporate body, but is it a public corporate body? No, it's a corporate body. ගරු කතානායකතුමනි මෙතන මූලික ප්‍රශ්නයක් තියෙන්නේ. මෙතුමා කියන විදිහට මේක රාජ්‍ය සංස්ථාවක් නම්. No, it's not a... Please don't disturb me. Serious point, not a joke. මේක රාජ්‍ය සංස්ථාවක් නම් පොදු ව්‍යාපාර කොමිටියටත් රාජ්‍ය ගිණුම්කාරක සභාවටත් වරාය නගරේ ගිණුම් පරීක්ෂා කිරීමේ අයිතිය තියෙනවා. ඒක තියෙනවද? ඔබතුමා කිව්වා මේක රාජ්‍ය සංස්ථාවක් කියලා. නෑ ඔබතුමාගේ කතාවේ කිව්වා. අපේ ඔබතුමාගේ කතාවේ කිව්වා මේක රාජ්‍ය සංස්ථාවක්. අපේ පළවෙනි සංශෝධනය තමයි ගරු ඇමතිතුමා මේ රාජ්‍ය සංස්ථාවක් කරන්න කියලා. ඒතර මේක රාජ්‍ය සංස්ථාවක් නම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. මෙතුමා කියන කෝපස් සියලු දේ විසඳෙනවා. ඉතින් ඔබතුමා කරුණාකරලා අපිට සරල පිළිතුරක් දෙන්න ගරු ඇමතුමා මේ කොළඹ පෝට් සිටි කෝපරේෂන් මේ කොමිෂන් කියන්නේ සංස්ථාපිත මණ්ඩලයක්. 3.2 තියෙන සංස්ථාපිත මණ්ඩලය. මේක රාජ්‍ය සංස්ථාපිත මණ්ඩලයක්ද කියලා ඔව්ද නැද්ද? ගරු මන්ත්‍රීතුමනි අපිට ආයෝජන අවශ්‍ය නම් යම්කිසි වෙනසක් කරන්න ඕනේ. අනිත් හැම සංස්ථාවක් වගේම මේක නිර්මාණය කරනවා නම් එතකොට ආයෝජන ලබා ගැනීම කිසිසේත් ප්‍රායෝගිකව කරන්නේ නැහැ. අපි මේ පනතෙන් හදනවා මේ පාර්ලිමේන්තුවට මැදිගත නොවන පාර්ලිමේන්තුවෙන් සම්මත කොට තිබෙන පනත් 7ක් විශේෂයෙන්ම අපේ රටේ මූල්‍ය ශාස්ත්‍රය වැදගත් වන ප්‍රධාන පනත් 7ක් මුළුමනින්ම යටත් නොවන භූමි ප්‍රදේශයක්. ඒ වෙලාවේ ඒ වගේම තවත් 14ක් අවශ්‍ය පරිදි ඒ කොමිෂන් සභාවට නිදහස් කිරීම සඳහා රෙගුලාසි සම්පාදනය කරන නීතියක්. ඒකෙන් කියන්නේ මොකක්ද? මේ පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කරන නීතියට අනුගත නොවන කොට්ටාසයක් ඒ තුල බිහි වෙනවා. ඒ වගේම නියෝජක කතානායකතුමනි මහජනයාගේ මූල්‍ය පිළිබඳ බලය මේ පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ බලය පැවරී තිබුණේ ඕපපාතිකව සිටුවිල්ලකට නෙවෙයි. මේ මහජනයාගේ ධනය යනු භාණ්ඩාගාරයේ ධනය යනු මහජනයාගේ ධනය. අපේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් වන ජනතාවට අයිති ධනය. හැබැයි 2 කෝටි 20 ලක්ෂයකට මේ මුදල් බලාගෙන පරිහරණය කරලා කළමනාකරණය කිරීමේ බලයක් නැහැ. හැකියාවක් නැහැ. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි ජනතාව විසින් 225 දිනක් මේ පාර්ලිමේන්තුව තෝරාපත් කළ ලැබලා තියෙන කුමක් වෙනුවෙන්ද?
මේ මුදල් බලා ගන්න, මේ මුදල් කළමනාකරණය කරන්න, මේ මුදල් යොදවන්න. ඒ නිසා තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 148 වන වගන්තිය නිශ්චිත ලෙස කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ මූල්‍ය පිළිබඳ මූලික සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වන්නේ. ඒ නිසා අයවැයලේඛනයේ මුදල් වෙන් කළ යුතුයි. අයවැයලේඛනයේ මුදල් වෙන් කරන ආකාරය පිළිබඳව කවර ආකාරයෙන්ද වියදම් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ බලයක් මේ පාර්ලිමේන්තුවට තිබෙනවා. අයවැයලේඛනයේ මුදල් වෙන් කිරීම පමණක් නොවේ පරීක්ෂා කිරීමේ බලය. ඒ පරීක්ෂා කිරීම බලය තමයි කෝප සභාවටත් පැවරී තිබෙන්නේ. දැන් තමුන්නාසල මොකද කරන්නේ? මොකද කරන්නේ? ගරු නියෝජ්‍ය කතානායක පහුගිය කාලේ පුරාවටම කෝප සභාව ඇතුළ විශාල සංවාදයක් ආවා. ඒ සංවාදය තමයි ආණ්ඩුවේ මුදල්, මහජනගේ මුදල්, කවරව මුදල් ප්‍රමාණය යම් ආයතනක යොදවා තිබෙනවා නම් එම ආයතන කෝප සභාවට ගෙනා හැකිද නැතිද කියලා විවාදයක් ආවා. ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩල විශාල තර්ක ගෙනාවා කෝප සභාවට එන්නේ නැහැ කියලා. ඒ වගේම ශ්‍රී ලංකා එයාලයින් එක කාලයක් විශාල තර්ක ගෙනාවා කෝප සභාවට එන්නේ නැහැ කියලා. නමුත් නීතිපතිවරයා විසින් නිශ්චිත ලෙස තීන්දුවක් ලබා දෙනු ලැබුවා මෙම මහජනයාගේ ධනය රුපියලක් හෝ තිබෙන ආයතනයක් තිබෙනවා නම් කෝප සභාවට කැඳවිය හැකි බව. දැන් මම දැනගන්න කැමතියි. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයත් එක්ක ඒ කෝප සිටි නගරයේ ගැට ගැහෙනවා නම් මේ කෝප සභාවට සහ කෝපා සභාව වෙත මේ ආයතන කැඳවිය යුතුයි. නීති සම්පාදනය කිරීම පිළිබඳව අබමල් රේණුවක තරම්බක් අදහසක් තියෙනවා නම් මේ ඔබ්නොක්ෂස් කියන වචනයක් අල්ලගෙන එහෙම නැත්නම් මේ ව්‍යවස්ථාවට පටහැනි කියලා වචනයක් අල්ලගෙන මේ කතාව කියන්නේ නැහැ. නීති සම්පාදනය කිරීමේදී අපි හැමෝම දන්නවා මුලින්ම අපි හඳුනාගත්ත අවශ්‍යතාවලට අනුව නීති සම්පාදකතුමාට කියනවා නීතියක් සම්පාදනය කරන්න කියලා. එයට ලැබුණට පස්සේ එය ව්‍යවස්ථානුකූලවට අනුකූලවද කියලා නීතිපතිතුමා වෙත ලබා දෙනවා. නීතිපතිතුමා ඒ විදියට සර්ටිෆිකේට් එක දැම්මට පස්සේ ගැසට් කරනවා. ගැසට් කරාට පස්සේ මිනිස්සුන්ට මේක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ විරුද්ධව නෙවෙයි. මේ නීතිය පිළිබඳ නොදැනීමක්. 129 වන වගන්තියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන උපදේශාත්මක අධිකරණ බලයක්. මේ රටේ නීතියක් හදන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහනවා අපි මේම නීතියක් හදන්න උත්සාහ කරනවා. ඒ නීතිය මේකට ගැලපෙනවද? යම් වෙනස් කිරීම කරන්න ඕනද කියලා. මේක මහා ලොකු කුළු ගෙඩියෙන් ගැහුවා, හෙන ගැහුවා. මොකද්ද මේ වේලුව? කවුද මේ කියන්නේ? නීතිය පිළිබඳව පොඩි අදහසක්වත් තියෙනවා නම් ඔය වචන පාවිච්චි කරන්නේ නැහැ. 19 වන සංශෝධනයේ මහ ලොකුවට උස්සගෙන ආපු 156 සතාවක් සංශෝධනය කරා ඔය කැබින ඔය ඉන්න මිනිස්සු. එතකොට ව්‍යවස්ථාව මොකද කඩලා විසි කරාද? විනාශ කරාද? එතකොට කොහෙද හිටියේ? එතකොට මව්බිමේ හිටියේ නැද්ද? එතකොට විපක්ෂ නායක මහත්තයා වාඩි වෙලා එතන මැතිතුමා වාඩි වෙලා ඔකට ඡන්දෙ දුන්නේ නැද්ද? අපි මොකද්ද කරන්නේ? සීලාචාර ආණ්ඩුවක් විදියට, වැදගත් ආණ්ඩුවක් විදියට, වගකියයුතු ආණ්ඩුවක් විදියට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරපු කරුණ ඒ විදියට පිළි අරගෙන ජනතාවට වග කියන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා නීතියක්. එතකොට මම අහනවා 13 වෙනි සංශෝධනයේදී ඉඩම් බලතල දුන්නොත් රට කැඩිලා යනවායි කියපු අපේ දේශප්‍රේමීන් මේ ගැන මොකද කියන්නේ? මේ ගැන මොකද කියන්නේ? 13 වෙනි බලතලේ ඉඩම් බලතල ගැන මේ තරම් පාරම් බාපු කට්ටිය මේ තරම් විරුද්ධ වුණ කට්ටිය අද ඇවිල්ලා කතා කරනවා මේකට සහයෝගය දෙන්න. එතකොට මේකේ 57ක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 54ක් සංශෝධනය කරන්න පුළුවන්. මේ පනත යටතේ. ආදායම් බදු, රේගු බදු, විනෝද බදු මේ ඔක්කොම ඒගොල්ලන්ට ඕන විදිහට ඒක සම්බන්ධ කරගත හැකියි. අනිත් එක පළාත් සභාවකටවත් නැති ඉඩම් බලතල මේකට ලබා දීලා තිබෙනවා. එමනම් මේක වෙනම රාජ්‍යයක්. එතකොට ෆෙඩරල් රාජ්‍යයක වුණත් සංධීය රාජ්‍යයක වුණත් මූල්‍ය ඒකකය එකයි. ඇමරිකාවේ හැම ප්‍රාන්තයේම හැම එකේම මූල්‍ය ඒකකයේ ඩොලර් එක. නමුත් ලංකාවේ රුපියල මේ කොටසේ මූල්‍ය ඒකකය රුපියල් නොවන ඕනම ඒකකයක්. එතකොට ඒකත් ඊටත් වඩා එහාට ගිහිලා තියෙනවා. සවත් සමහරු මේ එක් නොඑක් ආකාරයට අර්ථකථනය කරන්න උත්සාහ කරනවා ගරු සභාපතිතුමනි. හැබැයි ඔබට මතක ඇති මේ වැඩිහිටි දේශපාලඥයන්ට මතක ඇති එදා BOI එක හදනකොට මෙවැනිම මතවාදයක් රටේ ගොඩ නැගුණා. BOI එකේ හරහා කාර්මික ජනපද හැදෙන්නේ රට මැද. අයිනක නෙවෙයි. එක තැනකත් නෙවෙයි. ඔය කියන සියලුම සහන ටික එකෙත් තියෙනවා. හැබැයි BOI එකේ මේකේ වෙනස තමයි
BOI එක හරහා කාර්මික විප්ලවයක් වෙනකොට ෆයිනෑන්ෂල් මාකට් එක එහෙම නැත්නම් නූතන ආර්ථික ගනුදෙනු කරන්නා වූ ක්‍රමවේදයන් තුල විප්ලවයක් කරන්න අවශ්‍ය පරිසරයේ BOI එක ඇතුලේ නැහැ. ඒක පිළිගන්න ඕනේ කාරණයක්. ඒ තුල නොඑක් මත ගොඩනගෙනවා. සමහරු කියනවා මේකේ one stop shop එකක් ඕනේ. ඔව් ඒක අපි පිළිගන්න කාරණයක්. ඒක BOI එකටත් ඕනේ. ඒක පෝත් සිටි එකට මේකෙන් හඳුන්වා දෙනවා වගේම හර්ෂණ මන්ත්‍රීතුමා ඒක BOI එකටත් ගේන්න ඕනේ. BOI එකේ කර්මාන්ත ශාලාවක් දාන්න ආයෝජකයෙක්ව එහෙම රස්යාදු කරන්නේ නැතුව එක තැනකින් එක පුළුවන් වැඩ ටික ඉවර කරගන්න පුළුවන් තැනට හැදෙන්න ඕනේ. හැබැයි BOI එක පිහිටෙව්වේ මොන පදනම මතද? BOI එක පිහිටවීම තුල කර්මාන්ත ශාලා ඉදි වෙනවා වගේම ඒ තුල ඇඟලුම් කර්මාන්ත ශාලා වෙන්න පුළුවන්, යකඩ කර්මාන්ත ශාලා වෙන්න පුළුවන්, අපනයන කර්මාන්ත ශාලා පදනම් කරගෙන ඉදි වෙන්නේ මේ රටේ කාර්මික විප්ලවයට සූදානම් වෙච්ච දරුවන්ගේ රැකියා ටික. කාර්මික විප්ලවයට. හැබැයි එතනින් එහාට උගත් බුද්ධිමත් සහ මේ නිපුණතාවකින් යුතු දරුවන්ට රැකියා පිළි උත්පාදනය කරන්න ඕනේ. පෝත් සිටි එකෙන් බලාපොරොත්තු වෙන්නන් ඒ වපසරේ නිර්මාණය කරන්න පුළුවන් ආයෝජන ගේන්න. ශ්‍රී ලංකාව තුළ අපි ගත්තොත් එහෙම ශ්‍රී ලාංකිකයෝ අපි ද්‍රවිඩ ජාතීන් මේ රටේ ඉල්ලන්නේ බලය බෙදා දෙන්න කියලා පළාත් සභාවලට. හැබැයි ඒ ඉල්ලනකොට දෙමළ මිනිස්සුන්ට කියනවා කොටියා කියලා. මුස්ලිම් මිනිස්සුන්ට කියනවා අන්තවාදියා කියලා. මම දැක්කා ඊයේ මේ SJB එකේ මන්ත්‍රීවරුන් කතා කරනකොට ඇමරිකන් කාර්යයා කියලා. දැන් මේ ඔක්කොම ලංකාවේ ඉන්න අනිත් ඒ කියන්නේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන ඔක්කොම එක එක නම් ඔව් මන්ත්‍රීව තප්පර 30ක් දෙන්න මම අවසන් කරනවා. මේ ඔක්කොම කාඩ් ගහලා එක එක්කෙනාට එක එක ඒවා කියලා අන්තිමට චීනෙට ඊළම දෙන්නේ. ඒකට කියන්නේ චීලම කියලා. චීලම දෙයි චීනෙට. හැබැයි එතනින් නවතින්නේ නෑ මන්ත්‍රීතුමියනි. ශ්‍රී ලංකාව ඇතුළටත් මේ චීන කට්ටිය එනවා. ශ්‍රී ලංකාවේ හැම කෑල්ලක්ම අල්ල ගන්නවා ආර්ථිකය පැත්තෙන්. එතකොට ලංකාව චීලමක් දීලා ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව කියන එක තමයි මේ රටට කියන්න තියෙන කියලා මම මෙතන කියලා මම අවසන් කරා. බොහොම ස්තුතියි. මෙතන ඒ අලුතෙන් ගොඩනැගිච්ච භූමියේ ගොඩනැගෙන නව නගරය කියන්නේ අපේ සාමාන්‍ය නගරයක් දිහා බලන ආකල්පෙන් බලන්න එපා. ඒක අද්දවගන්නේ විදේශික ආයෝජකයෝ, දේශීය බල සම්පන්න ආයෝජකයෝ. ඒ අයගේ ආයෝජනයට හිතකර වාතාවරණය එතන තියෙන්න ඕනේ. එතන තීරණ ගැනීමේ හැකියාව ඉතාමත් කාර්යක්ෂමව තියෙන්න ඕනේ. ඒකට තමයි කොමිෂන් සභාව හදන්නේ. ජනාධිපතිතුමා කොමිෂන් සභාව පත් කරන්නේ. කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි. සභාපතිවරයා ශ්‍රී ලාංකිකයෙක් විය යුතුයි කියලා අමාත්‍ය මණ්ඩලයේදී අපේ ඇමතිවරු කියනකොට ජනාධිපතිතුමා එකඟ වුණා. ඒ සංශෝධනය ඇතුළත් කරන්න එකඟ වුණා. අපි ජනාධිපතිතුමාට ගෞරව කරනවා. ඒක මේ උසාවියෙන් කියප එකක් නෙවෙයි. කොමිෂන් සභාවේ සභාපති ඇතුළු බහුතරය ශ්‍රී ලාංකිකයන් විය යුතුයි කියන එක උසාවියෙන් කියප එකක් නෙවෙයි. ඇමති මණ්ඩලයේදී අපේ ඇමතිවරු ජනාධිපතිතුමාට යෝජනා කරා මෙතුමා එක පයින් එකඟ වෙලා ඒ සංශෝධනය ඇතුළත් කරන්න තීරණය කළා. ඒ විතරක් නෙවෙයි. අමාත්‍ය මණ්ඩලයේදී වාසුදේව නානායක්කාර මැතිතුමා මෙහි බහුතරය රෙගුලාසි හදනකොට මේකේ බහුතර රැකියා අවස්ථා ස්වදේශිකයන්ට ලැබෙන බව සඳහන් විය යුතුයි කියනකොට රෙගුලාසි හදනකොට ඒකත් අනිවාර්යෙන් ඇතුළත් කරනවා කියන සහතිකය ජනාධිපතිතුමා අපිට ලබා දුන්නා. මේ පනත යටතේ ක්‍රියාත්මක කරන නියෝග, මේ පනත යටතේ ඉදිරිපත් කරන නියෝග මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන්න ඕනි. පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලැබුණොත් ඒක සම්මත වුණාසේ සලකලා ඒ නියෝග ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම මේ පනත සටහන් වෙනවා යම් කිසි හේතුවක් හින්දා පාර්ලිමේන්තුව ඒ නියෝග අනුමත කිරීම ප්‍රතික්ෂේප කරොත් ඒ නියෝග ක්‍රියාත්මක කිරීමේ කිසිම බලයක් කිසිම කෙනෙකුට හිමි වෙන්නේ නැහැ. ඒ හින්දා මේ පනත අනුමත කිරීමේ බලයත් නියෝග සකස් කරලා නියෝග ක්‍රියාත්මක කිරීමේ බලයත් හිමි වෙන්නේ මේ පාර්ලිමේන්තුවට පමණයි. මේ විගණනය ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. පැහැදිලිවම අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රටේ විගණන කටයුතු සිදුවීම සම්බන්ධයෙන් මේ පනත තුල සඳහන් වෙනවා. මේ බලයලත් විගණකවරයෙක් කියන කාරණේ සුදුසුකම්ලත් විගණකවරයෙක් කියන කාරණේ කියන වචනය අල්ලගෙන තමයි මෙයාලා කතා කරන්නේ. හැබැයි අපේ විගණන පනත තුලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලත් සුදුසුකම් ලත් විගණකවරයා කවුද කියන කාරණාව ගැන ඉතා පැහැදිලිව කියලා තියෙනවා. මම එදත් කතා කරද්දී අහන්නේ මේක කොහොමද චීනය කියන රටට පමණක් ලව්ගල්ලා විපක්ෂය කතා කරන්නේ. කිසිම තැනක එහෙම කතා කරේ නෑ. දැන් මේ පනත සකස් කරලා පස්සේ ගරු මුලසරේ මන්ත්‍රීතුමියනි ජනාධිපති ලේකම්වරයා විසින් මේක නීතිපතිවරයාට ඉදිරිපත් කරනවා. නීතිපතිවරයා මාර්තු 24 වෙනිදා 2021 ජනාධිපති ලේකම්වරයාට පවසනවා මේ ඉදිරිපත් කරලා තියෙන පනත ව්‍යවස්ථාවට මූලික ව්‍යවස්ථාවට හෝ 13 වෙනි සංශෝධනයට පටහැනි ආකාරයට නොවේ ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. එලෙස ඉදිරිපත් කරලා පස්සේ තමයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය දුන්නට පස්සේ මේ පාර්ලිමේන්තුව සභාගත කරන්නේ.
ඊට පස්සේ තමයි මෙරටේ පුරවැසියන්ට අයිතිය ලැබෙන්නේ යම් කාරණා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඔවුන්ට තියෙන යම් කාරණා පිළිබඳව අභියෝගයක් ලක් කරන්න. ගල මුරසරේ මන්ත්‍රීතුමිනි මේ පාර්ලිමේන්තුවේ හැම විපක්ෂ මන්ත්‍රීවරයෙක්ම කිව්වා හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමා හිටියා නම් හොඳයි මං හිතන්නේ එතුමාට මේ උත්තර වලට හුම්කම් දෙන්න බැරි හින්දාද කොහෙද එතුමා මේ සභාවෙන් පිට වෙලා ඉන්නවා මේ අවස්ථාවේ. හැබැයි එතුමා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ කුළුගෙඩි පහරක් දීලා තියෙනවා කියලා මේ පනතට. ගරු මුරසරේ මන්ත්‍රීතුමියනි මොවුන් ඉදිරිපත් කරපු ප්‍රධාන තර්ක දෙක ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරා. පළවෙනි කාරණාව තමයි වෙනමම රාජ්‍යයක් බිහි වෙන්නෙත් නැහැ වෙනමම කලාපයක් බිහි වෙන්නෙත් නැහැ මේක ශ්‍රී ලංකා රජයට අයිති කොටසක් කියන එක ශ්‍රේෂ්ඨාධිකරණය පිළි අරගෙන තියෙනවා. Now, so much you say about federal structures. Where in the world, in a federal arrangement, do you have border control between federal states? You don't have that. That is why we say this is not even federal. This goes far beyond that. It's border control. Clause 40 says, any person, any Sri Lankan, who enters that place, you can use Sri Lankan rupees, all that is said. But when he is leaving the place, 40 sub 2, when he is leaving that place, he has to pay a levy. Supreme Court has said, no, change that. Change those wordings. Don't say leaving the place, taking the goods out. That's customs control. As if that makes any difference at all. Leaving the place and taking the goods out. If you purchase any goods, the original draft said leaving the place, you must pay a levy. Now the Supreme Court wants you to change it to taking goods out. It meant the same thing. No difference at all. Cosmetic changes. That is what the Supreme Court has prescribed. But what is more important? There is still going to be border control. Something that you don't have. You have to subject your things, your baggage to a customs check. And you have to pay a levy. If you are buying something, you buy pizzas and you take it out, you'll have to pay a levy.